සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද බික්ඛවේ රඤ්ඤෝ නාගෝ සෝතාච හෝති හන්තාච කන්තාච ගන්තාච එවමෙකෝ බික්ඛවේ ආර්ය ශ්‍රාවකෝ සෝතාච හෝති හන්තාච කන්තාච ගන්තාච තීති ධර්මානුශාසනාවෙහි සදහවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්තුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණය සඳහා අවධානය යොමු කළා වූ සදහවර පින්තුනි තථාගත බුදු පියාණන් වහන්සේගේ ධර්ම න්‍යායන් සියල්ල ලෝකේ පවතින දේවල් වල සිදුවීම් ආශ්‍රයෙන් අපි තුළට ගැලපීමක්. ඒ ලෝකේ සිදුවෙන යම් දෙයක් ඇද්ද ඒ ආකාරයෙන්ම අපි තුළට ගැලපීම තුළින් අප අනුගමනිත අපි අප අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක් පිළිබඳව පැහැදිලි කිරීමට දරූ උත්සාහයන් තමයි ත්‍රිපිටකයේ පුරා පවතින්නේ. ඒ සඳහා එදා තිබුණා වූ උදාහරණ උන්වහන්සේ යොදාගෙන තිබෙනවා. සමහර විටේ සමහර උදාහරණ අද නැති නිසා ගැලපෙන්නේ නැති බවක් තියෙනවා. ඒ වගේම මේ උදාහරණ අදට ගැලපෙන ආකාරයෙන් පැහැදිලි කරගන්න බැරි කමකුත් නැහැ අපට. අද දකින්න උදාහරණ ඔස්සේනොත් ඒක පැහැදිලි කරන්න පුළුවන්. තථාගත බුදු පියාණන් වහන්සේගේ භාෂිතයේ බුද්ධ භාෂිතය වන අතර ඒවා තේරුම් ගත්ත රහත් උතුමන් විසින් ඒ කාලේම ස්වදේශ නිදහසේ දේශනා කරපුවා ශ්‍රාවක භාෂිත වශයෙන් පවතිනවා. මේ අපි මේ භාවිතා කරන්න සූදානම් කරන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ නාග කියන සූත්‍රය. මෙන්න මෙතනදී මම ඔබට මේ නාග කියන පදේ මුලින්ම හඳුන්වා දෙන්න වෙනවා. ඔබට නාග කිව්ව පමණින්ම නාගයෙක් මතක් වෙන්න පුළුවන්, නැත්නම් නාගදීප ආයනතිව මතක් වෙන්න පුළුවන්. අප මේක යොදන්නේ ඒ අර්ථයෙන් නෙවෙයි. බුදු සමය තුළ උගන්වන ධර්මතාව තුළ රහතන් වහන්සේට නමක් නාග. එහෙමත් නැත්නම් වත්මන් උපසපන් භාවය තුළ උපසපන් භාවයේ තියෙනවා සමූහ උපසම්පදාව කියලා එකක්. තනිව නෙවෙයි පිරිසක් එකතු කරන තුන් දෙනා ආදී වශයෙන්. එහිදී එක් නම් භාවිතා කරන්න බැරි නිසා සම්මත කරගනු ලබනවා මේ උපසම්පදා අපේක්ෂකින් වහන්සේට නාග කියන පදය. සුනසි නාග සවන් දෙන්න කියන අර්ථයෙන්. ඒ වගේම ඉතිහාසයේ භාවිතා වෙලා තිබෙනවා රජුරුවන්ගේ චතුරංග සේනාවේදී ඇත් සේනාව නාග කියන පදේ පාවිච්චි කරලා ඇත්තු. එතකොට ඇතුන් සකස් කරලා තිබෙන්නේ සරණක් සඳහා. ඒ සටන සඳහා මෙහෙවන්ට අවශ්‍ය ඇත්ගොව්වා විසින් කරන කියන කාරණා ටිකක් මුල් කොටගෙන තමයි මේ ධර්ම දේශනාව දේශනා කරලා තිබෙන්නේ. ඉද බික්ඛවේ රඤ්ඤෝ නාගෝ කියලා කියන්නේ මහණෙනි මේ රජතුමාගේ යතා කරන වැඩ ටිකක් තියෙනවා. පළමුවෙන් පෙන්වන්නේ සෝතාච සවන් දීගෙන ඉන්නවා. ඇත්ගොව්වා යහපත හරි වැරදි යමක් කියලා දෙනවද? දැන් සාමාන්‍යයෙන් වනාන්තරෙන් අල්ලගත්ත ඇතෙක් මුකුත් දන්නේ නැහැ. නමුත් ඒ උන්ට තියෙන භාෂාවක් පුරුදු කරයින් පස්සේ උන්ටත් තේරෙනවා පිටින් කියන දේ 10 කිව්වොත් හරි බිල කිව්වොත් හරි ඒකට අදාළ ක්‍රියාමාර්ගය. අන්න ඒ වගේ මේ සංග්‍රාමයේදී විශේෂයෙන් මේක සංග්‍රාමයට සම්බන්ධ සිද්ධියක් අවශ්‍ය උපදෙස් ටික ඇත්ගොව්වගෙන් ලැබෙනවා. ඒ අවශ්‍ය උපදෙස් ටික ලබා ගන්න එක තමයි සෝතාච නැත්තම් සවන් දීම. අනතුරු සංග්‍රාම භූමියේදී නසනවා. සංග්‍රාම භූමියේ නසනවා. නසන අයත් පෙන්නනවා. ඇත්තු නසනවා, ඇත්ගොව්ව නසනවා, අස්සෝ නසනවා, අස්සෝ රෝහකයෝ නසනවා, වාහන නසනවා, වාහන වල ඉන්න යෝධයෝ නසනවා, පාබල සේනාව නසනවා. ඒ කාලේ තිබිලා තියෙන්නේ අස්ප්‍රිය පාවල සේනාවනේ. මේ සියල්ල නසනවා. අර නසන ආකාරය තමයි අර උපදෙස් වලින් ලබාගෙන තිබෙන්නේ. ඒ විතරක් නෙමෙයි සංගාම භූමියේදී යතාට ඉවසන්නත් සිද්ධ වෙනවා.
ඇතා ඉවසනවා කියලාත් තියෙනවා. ඊට පස්ව තවත් එහාට යන්න කියපු තැනකට නැත්නම් ඇත්ගොව යන්න කියපු තැනකට යන්නත් දන්නවා. එතකොට මේ උපදෙස් ටික ඇතා සවන් දෙයි, ඇතා නසයි, ඇතා ඉවසයි, ඇතා යන්න ඕන තැනට යයි. මෙන්න මේක මම කෙටියෙන් මතක් කළේ මේ ගැන කියන්න නෙමෙයි. මේකේ අර්ථය අපට ගන්න ඕන නිසා. අන්න ඒ වාගේ තමයි මහණනි ත්‍රිපිටකේ නම් මේකට යොමුකෝ භික්ඛවේ කියලායි තිබෙන්නේ. ඒ කියන්නේ ඒක පරිවර්තනයේදී භික්ෂුන් වහන්සේලා සඳහාම ගත්තද දන්නේ නැහැ. නැත්නම් ඒකට ගැළපෙන්නේ ඒක නෙවෙයි. තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කළේ භික්ෂුන්ට විතරක් නෙවෙයි ගමින් යම්පට යමින් හැම දිනාටම දේශනා කළානේ. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව තේරුම් අරන් හැදෙන අයට තමයි අරිය ශ්‍රාවකෝ කියලා කියන්නේ. ඒ නිසා මා මේක යොදනවා මට තේරෙන ආකාරයෙන්. ඉද බික්ක ආර්ය ශ්‍රාවකෝ. මහන්නේ මේ ආර්ය ශ්‍රාවකයාත් මොකද කරන්න ඕන ඊට පස්සේ? සවන් දෙන්න ඕන. සවන් දීලා ඊට පස්සේ නසන්න පටන් ගන්න ඕන. නසන්න පටන් ගන්න ගමන් නසන ගමන් ඉවසන්නත් ඕන. ඒ වගේම අදාළ තැනට යන්නත් ඕන. මේ සුන්දර දහම් පෙළ තුල ඇතුළත පවතින ධර්මය මොකක්ද? ඒකයි හොයන්න ඕන. එතකොට ඒක ඇතාට උපමා කරලා තිබෙන්නේ එදා ඇතා එහෙම නැත්නම් අද ආර්ය ශ්‍රාවකයා. ඔබ මේ සසර ගමන නිමා කිරීම සඳහා යම් ගමනක් යා යුතුද? මේ ඇතාගේ චරිත ලක්ෂණ 4න් උගන්වන චරිත ලක්ෂණ ඔබට එකතු වෙන්න ඕන. මේක අති සුන්දර ධර්ම දේශනාවක්. මට නම් සමාජයට සුන්දර කරන්න අපි උත්සාහ කරමු. මොකද්ද මේ සවන් දෙනවයි කියලා කියන්නේ? ඇතා භාෂාව දැනගත්තන් පස්සේ කරන්න ඕන දේ අතහරින්න ඕන දේ තමයි යරකින් දැනගන්නේ. මෙහෙවන්න ඕන ආකාරය. තථාගත බුදු පියාණන් වහන්සේගේ පළවෙනි කාරණය කොමක්ද? ධර්ම ශ්‍රවණය. කරන්න ඕන දේ පිළිබඳව අතහරින්න ඕන දේ පිළිබඳව අනුගමනය කරන්න ඕන දේ පිළිබඳව පළමුව දැනගන්න ඕනේ. සෝතාච කියන්නේ ඒකයි. ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ කියන එක. වත්මන් සමාජයේ විශේෂයෙන් මේක ඉගෙන ගන්න ඕන. පණහන්නේ මොකටද භාවනා කරමු කියලා කියන අහිංසකව තාමත් මේ රටේ ඉන්නවා. නමුත් මේ පෙන්වන්නේ පළමුව බණ අසන්න ඕනේ. පොදු සමයේ මම කියලා තියෙනවා බණ භාවනා ආරුණාම භාවනා බණ නෙවෙයි කියලා. භාවනා බණ වුණොත් ඔබ වෙන පාරක යන්නේ. නමුත් ධර්ම ශ්‍රවණය කරලා ඔබට තේරුණාම අනුගමනය කරන්න මොකද්ද කියලා අන්න ඔබට සවන් දුන්නා නම් ඊට පස්සේ නසන්න තියෙන දේ නසන්න පුළුවන් වෙයි. සවන් දුන්නේ නැත්නම් නසන්න බෑ. ඒ නසන්න තියෙන දේවල් පිළිබඳව වටහා ගැනීමම තමයි සවන් දීම. සරලව කියනවා නම් මේ ජීවිතයේ ගත කරනකොට බැහැර යුතු පැත්තක් තිබෙනවා අපෙන්. යහපත් ජීවිතයක් සඳහා. ඒ වගේම එකතු යුතු පැත්තක් පවතිනවා. මෙන්න මේ කාරණා දෙක තුන තේරුම් ගන්න වෙනවා. එතකොට මා කෙටියෙන් මතක් කරනවා නම් මේ බුදු සමය නොලැබුණොත් යම්කිසි පුද්ගලයෙකුට ඔහු පෞකාර ජීවිතයක් ගත කරලා පව් පුරවාගෙන පවෙන් දුගතිගාමී වෙනවා. ඔහු බුදු සමයේ ලැබුණත් නොලැබුණත් පින්කාර ජීවිතයක් ගත කළොත් පු탁ජන කෙනෙක් වශයෙන් සුගතිගාමී වෙනවා. ලෞකික ධානය වැඩුවොත් භවගාමී වෙනවා. මේකත් දැනගන්න ඕනේ සවන් දීලා. ඒ වගේම තථාගතයන් වහන්සේ ඊට පස්සේ පැහැදිලි කරලා දාලා තිබෙනවා මේ ජීවිතය කියන එකේ බැහැර කරන්න ඕන අයහපත් දේවල් ලැබුණාම යහපත් දේවල් නෙවෙයි කියන එක. එතකොට ලෝභ දේශ මොහ ෂේ කරන්න ඕන කියන එක ජීවිතය තුළට උන්වහන්සේ පෙන්වලා තියෙන කාරණා. ජීවිතය තුළ ලෝභ දේශ මොහ ෂේ කරන්න ඕන. ජීවිතය තුළ ලෝභ දේශ මොහ වර්ධනය කිරීම නොකළ යුතුයි. අන්න වර්ධනය වෙන්නේ මොනවා කළොත්ද? ෂේ වෙන්නේ මොනවා කළොත්ද කියන කාරණය තේරුම් ගැනීම තමයි සවන් දීම. දැන් පරිහාන ධම්ම සූත්‍රය ගත්තාම මොකද්ද පෙන්වන්නේ? පරිහාන ධම්මං ඕ භික්ඛවේ දේසිස්සයි. මහන්නේ මම ඔබට මේ ආධ්‍යාත්මික පරිහානිය පිළිබඳව දේශනා කරන්නට යන්නේ. බාහිර වස්තු නෙවෙයි. කුමක්ද පෙන්වන්නේ? රාග තනුත් වේපුල්ලං, දෝෂ වේපුල්ලං, මෝහ වේපුල්ලං. රාග කියන්නේ ලෝභ කියන එක, දෝෂ කියන්නේ තරහ කියන එක, මෝහ නැත්නම් මුලාව. ඒ තුන ළමා කාලයේ සිට මරණය දක්වාම විපලත්වයට පත්වන්නේ නම් එනම් ඔහු පරිහානියටපත් වෙනවා. අර මේ පු탁ජන කියන සමාජයේ ජීවත් වෙන විට මේ චිත්ත අභ්‍යන්තරයට ටිකෙන් ටික කුණු එකතු වීම තමයි තේරුම් ගන්න ඕන කාරණාව. ඒක තමයි දුකටපත් වෙන්නේ. එහෙම නැත්නම් ජීවිතයේ දුකයි නෙවෙයි.
දැන් ඇලෙන කරුණු 100ක් තිබෙනවා නම් දුක් 100ක් තියෙනවා කියලා බුදුන් වහන්සේ වදාරලා තිබෙන්නේ. එහෙනම් අර 100ක් වැඩි වෙනකොට දුක් 100ක් එන්නේ. ළමා කාලේ එක නම් එකනේ තියෙන්නේ. එතකොට ලෝකෙන් දුක් ගෙනත් දෙන්නේ නැහැ. ලෝකේ කාරණා නිසා ඇලෙන කරුණු වැඩි වෙනකොට දුක් වෙනවා. දුක් සිදු වෙනවා. මෙන්න මේ ප්‍රතිපදාව කුමක්ද? මේ දුකටපත් වෙන ප්‍රතිපදාව කුමක්ද? ඒක තේරුම් ගන්න. ඒකට කියනවා අනුසෝතගාමී කියලා. ඒක තේරුම් ගැනීමේදී අපට පුද්ගල ස්වභාවය ඉක්මවා දකින්න ඕන. ඒ කියන්නේ අපි මෞකසෙන් බිහි ජීවිතාවසානය දක්වා ජීවත් වෙන ස්ත්‍රී පුරුෂයෙක් ගිහියෙක් පැවිද්දෙක් වශයෙන් අසංවරය සංවරය දෙකක ඉන්න දන්නවා අපි බොහෝ දෙනා අසංවරයෙන් මිදෙන්නත් දන්නවා. නමුත් ඊට එහා පැත්තට ජීවිතය ආරම්භ බැලුවම ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව හැමෝටම පවතින්නේ අස කන නාසය දිවකය කියනා උදරවල් 6ක්. මේ 6න් අරමුණු ගැනීමක්. මේ අරමුණුත් එක්කලා ජීවත් වෙන එකයි කරන්නේ. අරමුණුත් එක්ක ජීවත් වීමේදී අරමුණු 15ක් 20ක් එක්කලා ඊයේ අද හෙට තුනේම ජීවත් වෙන්න බෑ. කවදාවත් ඒකට ඊයේ කියන කොටස ගත වෙලා ඒකට යන්න බෑ. හෙට කොටස ඇවිදින්නේ නැහැ හෙටට යන්නත් බෑ. අද පමණයි. අදත් මේ දැන් පමණයි. මේ දැන් ඔබ කරන කටයුත්ත මොකක්ද? ඇස, කන, නාසය, දිව, කය, සිත කියන දොරවල් 6න් එකකට එකතු වෙන එක. අරමුණකට. මේ එකතු වෙන කාරණා කරන ඉරියව් 4කදී. ඔබ එක්ක වාඩි වෙලා ඉන්නවා, නැත්නම් ඔබ ඇවිදිනවා, නැත්නම් ඔබ හිටගෙන ඉන්නවා, එමත් නැත්නම් ඔබ දිගා වෙලා ඉන්නවා. සතර ඉරියව්වේ සයදරෙන් ගන්නා කටයුත්ත මොනවා හරි කරන්නේ වර්තමානයේ. අන්න එහෙම මේකට යන පාර මේ උපදෙස් හම්බ වෙන්නේ. මෙන්න මේ කරන කටයුත්තේදී තමයි සසරට බැඳීම නැත්නම් මේ අකුසල් රැස්වීම පරිහාන ධම්මේ සිදු වෙන්නේ. ඒක පෘථග්ජනයින් අතින් සිදුවෙන වරදක්. ඔවුන් දන්නේ නැති වුණාට. අරමුණු රස විඳින්න ගියාපුවම අරමුණේ ඇලීමක් සහ ගැටීමක් ඇති වෙලා මොකද වෙන්නේ? මුලා වෙනවා. ඇලීම නිසාත් මුලාව ඇති වෙනවා, ගැටීම නිසාත් මුලා වෙනවා. ඇලීම මුලාව, ගැටීම මුලාව කියන එක තමයි ලෝභ මෝහ දේශ මෝහ කියන්නේ. තව ඊට අමතර මෝහෙකුත් පවතිනවා. මේ නිසා චිත්ත අභ්‍යන්තරයට යලි හට ගන්නට හේතුවක් ඉතුරු වෙනවා. ලෝභය ඉතුරු වෙනවා, ද්වේෂ මූලය ඉතුරු වෙනවා, මෝහ මූලය ඉතුරු වෙනවා. ඉතුරු වුණොත් හෙට දවසට ගැටෙනකොට යලි හට ගන්නවා. එක උදාහරණයකින් පැහැදිලි කරන්නම් අනිත්වත් එහෙම හිතා ගන්නට. යම්කිසි ආකාරයෙන් ඔබ යම්කිසි පුද්ගලයෙක් සමග අමනාප වුණොත් හෙට අනිද්දාට දකින්නකොට ඒ තබාපු අමනාපය තමයි නැවත උපදින්නේ. ඔහුගෙන් පරිගන්න, ගහන්න, මරින්න, කපන්න, කොටන්න හිතෙන්නේ මොකටද එතකොට? ඒ අද තබපු නිසා. එතකොට එහෙම ගහමරා ගැනීමකට ගියොත් එහෙම මොකද වෙන්නේ? දෙපිරිසම සැප හම්බ වෙනවද? නැහැ. දෝසෝ අත්තං ජානාති දෝසෝ ධම්මං නපස්සති කියලා තමයි බුදුන් වහන්සේ වදාරලා තිබෙන්නේ. ඔය ලෝකේ වර්තමාන මොහොතේ සිදුවෙන්නා වූ යම් යම් පිරිස් අතර ඇති වෙන්නා වූ දුරදිග යන ප්‍රශ්න නිසා කෙනෙක් ඝාතනය වීම, අන් අය එල්ලුම් ගස් යාම කියන කාරණා ගන්නකො ඕනතරම් මේ දවස්වල පුවත්පත්වල තිබෙනවා. ඔබ හිතන්නේ පුද්ගලයෝ වකලයි කියලා. නමුත් ඒ මොහොතට උත්සන්න වෙන්නා වූ ද්වේෂය නේද ඒක කලේ. අන්න ඒ විදිහට චිත්ත අභ්‍යන්තරයේ ලෝභ මූලය, ද්වේෂ මූලය, මෝහ මූලය බලවත් කිරීම පෘථග්ජනයා අතින් සිදුවෙන දෙයක්. පව තුළ වැඩි, පින තුලත් පෘථග්ජන නම් සිදු වෙනවා. පින විපාක වෙන තිබුණාට ඒ ලෝභය, ද්වේෂය, මෝහය බලවත් වෙනවා. මේ ලෝභ කියන කතාව ටිකක් විස්තර කරලා ගත්තොත් මෙහෙමයි කියන්න තිබෙන්නේ. ඒක ඔය අපි කතා කරන අර්ථයට එහා ගිය දෙයක්. අපි කව පරපණ නසනවා කියලා ප්‍රාණඝාතය කරන්නේ මාංශ ලෝභයට. අදත්තාදානය කියලා හොරකම් කරන්නේ මොකටද? ඒකෙන් ලැබෙන ලාභයට. කාමීත්‍යාචාරය කරන්නේ ඇයි? ඒකේ ආස්වාදයට තියෙන ගිජුකම. ඒක දීලා තියෙනවා සීමාවක්, ඒක මදි කියලා. මුසාවාදය කියන්නේ මොනවා හරි බලාපොරොත්තු වෙන. සුරාපානය කරන්නේ ඇයි? ඒකෙන් හිතට නැත්නම් කායයට ලැබෙනා වූ මත්වීමට මොකක් හරි ඇල්මක් නිසා. එතනින් එහා පැත්තටත් තව එහාට තිබෙනවක කෙනෙකුට රිදවන්න, කෙනෙකුගෙන් පලි ගන්න, කෙනෙක් ගමෙන් එලවන්න, ඔහු සතු දේ උදුරා ගන්නට යම් යම් දේවල් කරනවද? එහෙම නැත්නම් යන්ත්‍රමන්ත ගුරුකම් ආදී දේවල් කරනවද ගමෙන් එලවා ගන්නට, ඝාතනය කරන්න? මේ ලෝභ මූලය, ලෝභය. දේශේ නම් මරන්න හිතන එකකින් එහා පැත්ත ඔය කාරණා ටික සහිතව. ඊළඟට නම් මරණ මේක. මෙන්න මේ තුන අපේ ජීවිතේ කටයුතු කරගෙන යනකොට මේ තුන පාවිච්චි කරනවා නම් එහෙනම් ඔබට හිමි වෙන්නේ ඒවයි බලවත් වෙන තරමට දුක. අන්න මේක තමයි මේ සෝතාච හෝති කියන්නේ, සවන් දෙන්න ඕන. අප මේ ලෝකෙ දිහා බැලුවම අපි දකිනවා විවිධ ආගමිකයින්
සතියේ දින තෝරා ගන්නවා, මාසයේ දින තෝරා ගන්නවා, ඇඳුම් තෝරා ගන්නවා, ස්ථාන තෝරා ගන්නවා පූජනීය. ඒ වගේම සංකේත තෝරා ගන්නවා. ඒ සංකේත ඒ තැන් ප්‍රදර්ශනය කරමින් අපි අහවල් ආගමේ කියලා හුවා දක්වන්නට පෙන්වන්නට උත්සාහ කරනවා. අපි අනිත් අය ගැන කතා නොකර ඒගොල්ලොත් හිතාගත්තා වයි අපිට පොයේ තියෙනවා. ඒ වගේම අපිට බුද්ධ ධර්ම චක්‍රය තියෙනවා, නැත්නම් බුදු පිළිමේ තියෙනවා. ඒ වගේම අපිට සුදු ඇඳුම හරි සිවුර හරි තියෙනවා. ඕන අපේ සංකේත ටික. මේවායින් සමාජයේ පෙනී සිටීම බෞද්ධකම කියලා තමයි ඔබ දකින්නේ. ඒක බාහිර දෙයක්. අර අනිකුත් ඒවත් ඒහා සමානමයි. නමුත් මේ හැම දෙනෙක්ම තමන්ගේ ජීවිතේ ප්‍රශ්න විසඳා ගන්නට මේ ලෝභය, මේ ද්වේෂය, මෝහය පාවිච්චි කරන බව මට පේනවා. ඒ කියන්නේ සැබෑවටම උන්ට ආගමික ජීවිතයක් නැහැ. එහෙම කරනවා නම් ඕන කෙනෙකුට. ඔවුන් මොකද කරන්නේ? ප්‍රශ්න අවුල් කරනවා. ඔවුන් මොකද කරන්නේ? තමන්ගේ ජීවිතයේ දුක් වැඩි කර ගන්නවා සහ අන් අයටත් දුක් දෙනවා. එබඳු දුරදිග කියන ප්‍රශ්නයක් නිසා සැමියා සහ බිරිඳ දික්කසාද වෙන්නේ නැද්ද? නැත්නම් කෙනෙක් මේ යන්නේ නැද්ද? එබඳු දුරදිග යන ලෝභ දේශ සහිත ප්‍රශ්නයක් නිසා සහෝදර සහෝදරයන් වාද භේද වෙන්නේ නැද්ද? තවදුරදිග ගියොත් එහෙම කෙනෙක් හිරේ සාත් කෙනෙක් එල්ලුම් ගස් යන්නේ නැතිද? ඔය පසුගිය කාලවකවානුවක මට මතකයි යම් සිද්ධියක් සිදු වුණා. මේ මත්ද්‍රව්‍ය වෙළඳාමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න පොලිස් නිලධාරියෙක් පවුලක අය විසින් ඝාතනය කළා. සාක්ෂි සහිතව අහුණා. මොකද වුණේ? පොලිස් නිලධාරියාගේ පවුල ඇදුකටපත් වුණා. ඔහු පරලෝක ගියා. සියලු දෙනා එල්ලුම් ගස් ගියා. එතකොට ඒකට මුල් වුණේ මොකක්ද? ද්වේෂය. ඒ ද්වේෂය එතකොට සැපද සැලසුවේ ලෝකෙට. පොලිස් නිලධාරියට සැපද සැලසුනේ, දරුවන්ට සැපද සැලසුනේ, කරපු අයට සැපද සැලසුනේ. ඒ නිසා මේ ලෝකයේ තුල මේ තවතින්නා වූ බලවේග තුනක් තිබෙනවා. මිනිසුන් මේ බලවේග වල අත්අඩංගුවටපත් වෙලා ඉන්නේ. දැන් ඔය ප්‍රාණායපකරුවෙක් කරගන්නවා කියන්නේ හිසට පිස්තෝලයක් එල්ල කරලා මං කියන දේ කරන්න කියන එකනේ. ඔළුව හරවන්න බෑ, කරන්න වෙනවා ඊට පස්සේ. ගුවන් යානයක් පැහැරගත්තොත් අවශ්‍ය ගුවන් වලට ගෙනියන්න ඕන. අන්න ඒ වගේ මේ අපි ජීවත් වෙන්න ගියාපම මේ මිනිස් වර්ගයා චිත්තාභ්‍යන්තරයේ බලවත් වෙන්නා වූ ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය නම් මේ තුනේ අත්අඩංගුවටපත් වෙනවා. තුන් පැත්තකින් පිස්තෝලේ තියාන තියෙන්නේ ඔබට. ඉතින් ඒගොල්ලෝ කියන විදිහට තමයි උදේ එළියුණ තැන් පටන් රැ වෙනකම් වැඩ කරන්නේ. මේ තිදෙනා තමයි මිනිස් සමාජය සහ ඔබ දුකටපත් කරන්නේ. පුද්ගලයෝ නෙමෙයි, ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය. මොවුන්ගේ ප්‍රාණායපකරුවන් බවට පත් වෙලා ඔබ ඉන්නේ. ඒක තේරුම් ගන්න. තථාගත බුදු පියාණන් වහන්සේ පහළ වෙන්නේ මේ ප්‍රාණායපකරුවන්ගෙන් ජීවිතය මුදවා ගැනීම සඳහා. ඔවුන් නම් දුක් ගෙනත් දෙන්නේ ඔවුන් නැති තැන නෙවෙයි දුක් තියෙන්න ඕන. දුක් නැති වෙන්න ඕන. ඒ නිසා මේ ප්‍රාණායපකරුවන් තුදෙනාගෙන් ඔබ මුදවා ගැනීම සඳහා සටනක් දියත් කරන එක තමයි බුදු සමය තුළ තියෙන්නේ. ඒකේ සටන අර වගේ පවක් නෙමෙයි. ඒකේ ඝාතනයක් තියෙනවා. අපි ඉස්සරහට හොයාගමුකෝ මේ පෙළේ තියෙනවනේ මොකද්ද කියලා. අන්න ඔබට මොකද්ද කරන්න පුළුවන්කමක් තියෙන්නේ? බණ තේරෙන්නේ නැති තාක්කල් මේ සිද්ධියට එකතු වෙලා බැන්නොත් බනිනවා, ගැහුවොත් ගහනවා, රිදෙවොත් රිදෙනවා, පලිගත්තොත් පලිගන්නවා. ඒක Tamanට සිදුවෙන මදිකමක් පාඩුවක් වශයෙන් මොකට නිකන් ඉන්න හොඳ නෑයි කියලා ප්‍රතික්‍රියා දක්වන පැත්ත තමයි කරන්නේ. මේකට කියන්නේ කිරීම. නමුත් බුදු පියාණන් වහන්සේ වදාරනවා නහි වේරේන වේරාණී සම්මන්තිද කුදාචන. වෛර කරන්න ගිහින් කවදාවත් සංසිඳෙන්නේ නැහැ. අන්න ඔබ කරමින් ඉන්නේ ඔය වෛර කරන එක. කවදාවත් එහෙම පෘථග්ජන සමාජය එහෙම කළාට ඒක වැරදි කියලා හිතන්නේ නැහැ, හිතවදින්නේ නැහැ කියලා කරනවා. එහෙනම් ඔබ ඉන්නේ බෞද්ධ මාර්ගේ නෙවෙයි. අවේරේ නච සම්මන්ති. සංසිඳෙන්නේ වෛර නොකිරීමෙන්. අකෝදේන දිනේ කෝදං. ක්‍රෝධේ ජය ගන්න ක්‍රෝධ. අන්න කිරීම පුරුදු වෙලා ඉන්න අයට නොකිරීම උගන්වන්නයි බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ. ඒ මොහොතේදීම කරන්න හිතන මොහොතේදීම ඒක නොකරන්න. මතක තබා ගන්න ඕන. ඒ කටයුත්ත ඉගෙන ගන්න ඕනේ. සම්පූර්ණයෙන්ම බණ අහනවා කියන්නේ ඒකයි. එතකොට ඒකට ආය වෙනම වෙලාවක් දෙන්නේ නැහැ. සිවුරු පොරව ගන්න ඕනේ, කැලේට යන්න ඕනේ, ගහක් යට ඉඳගෙන ඉන්න ඕනේ කියන කතා ඒවා නොදන්නකමට කියන දේවල්. ජීවිතේ ආරම්භ වූ තැන් පටන් නැත්නම් උදේ අවදි වූ තැන් පටන් නිින්දට යනතුරු ඔබට ඕනෑම අවස්ථාවක මේ සඳහා ඉඩකඩ ලැබෙනවා. අපි ඊළඟ පදේදී හොයාගනිමුකෝ. ඒ අවස්ථාවට මුහුණ දීමට ඔබ ශක්තිමත් වී ඉන්න වෙනවා. නැත්නම් අවිදරාගෙන ඉන්න වෙනවා. අන්නේ අවිය මොකද්ද හොයාගන්න ඕන.
තථාගතයන් වහන්සේ ඔබ අතට අවියක් දෙනවා. මේ සතුර ඔබට දුක්පවත් දෙනක් දෙනවා. මේ සතුරන් ටික ඝාතනය කරන්න. ඔබේ ජීවිතේ සැප ලැබෙන්න ඕනේ නම්. ඒ සඳහා මා මෙන්න මේ අවි නිර්දේශ කරනවායි කියලා උන්වහන්සේ ඔබට කෙලෙස් සතුරන් නැසීම සඳහා අවියක් දෙනවා. අන්න සරණට යන්න තියෙනවා දැන්. ඇතාට. එහෙනම් ඉස්සර වෙලා උපදෙස් ගන්නවා. ඔබට බුද්ධ ශ්‍රාවකෙක් වශයෙන් භික්ෂුව භික්ෂුණී හෝ උපාසක උපාසිකාව වශයෙන් මේ තේරුම් ගන්නකොට තමයි ආර්ය ශ්‍රාවක භාවය ලැබෙන්නේ. මේකට මීට වඩා මට කාලය ගන්න පුළුවන් කමක් නැහැ. අපේ ධර්ම දේශනාවල මේක ඕනතරම් පැහැදිලි කරනවා. මේ අපි කතා කළේ ධර්මස්සෝණය, පරතෝච්ච ഘോഷය. අන්නයට සවන් දී අප පිළිබඳව හඳුනා ගැනීම. ඒ මොහොතට සිතට උපදින්නා වූ අදහස් වලට එකතු වී යාම තුළින් ඒවා බලවත් වෙමින් එන්නට සමාජයේ දුක් ඇති කරන එක. මේ තුන් දෙනා මිනිස්සුන්ගේ සිත්වල රජ කරමින් සමාජය අවුල් කරනවා. ඔබට විවර කරලා බලන්න පුළුවන් සෝකිය දෙනත මේ සමාජයේ දෙස ටිකක් කල්පනා කරන්න වෙනවා. මේ සියලුම අවුල් පිටිපස ඉන්නේ මිනිසුන් වශයෙන් ඔබ දැක්කට, කාන්තාව වශයෙන් ඔබ දැක්කට නීතිය එහෙම දුටුවාට වරද කරයි කියලා දඬුවම් දුන්නට ගැඹුරින් බැලූ කල කය මේවා කරන්නේ නැහැ සිත නැත්නම්. කය පොළොවට පස් වෙන නැත්නම් මරණයටපත් වුණාන් පස්සේ හොවා තබනවා පෙට්ටියක් තුළ මොනොත් කරන්න බැහැනේ. ඒ ජීවත් උනේ ජීවියක් තිබෙන ප්‍රාණවත් උනේ සිත තිබෙන විට. සිතට අර කියපු වස්දරින් හොස් තුන්දොරෙන් ආවා වූ ලෝභය, දේශය, මෝහය කය වචන මෙහෙව්වා. නැල් ලෝකෙම වැරදි කරන්නේ පුද්ගලයෝ නෙමෙයි ලෝභ, දේශ, මෝහ. මේක කවදා හරි මේ ලෝකෙ ඉගෙන ගන්න ඕන. සියලුම ආගමිකයන් තමන්ගේ ආගමික වහම තියාගන්න, ඒ බාහිර සංකේත ටික සහ ඒ ගෞරවය තියාගන්න හැම. නමුත් මෙන්න මේක තේරුම් ගන්න පුළුවන් නම් මේක සර්වාගමිකයි. ලෝකේ ඕන කෙනෙකුට මේක තේරුම් ගන්න පුළුවන් නම් තමන් හදා ගන්න පුළුවන්. ආගම වෙනස් කරන්න ඕන නැහැ. ඒක ආධ්‍යාත්මික සංගමයක්. නිසා මෙන්න මේ එකතු වීමෙන් බලවත් වී මනුෂ්‍යයා දුකටපත් වේ. අන්න අර ඒ සංකෝ විසාකේ සතං ප්‍රියානි සතන්තේ සන්දුක්ඛානි පදෙන් කියන්නේ ඇලෙන කරුණු 100ක් තියෙනවා. නම් දුක් 100ක් කියන එක ළමා කාලේ පටන් මහලු කාලය දක්වාම ටිකෙන් ටික මේවා 100 නෙවෙයි දහස් ගණනක් වැඩි කර ගන්නවා. ඒකට අනුසෝතගාමී කියනවා. මෙන්න මේ වැඩේ නොකරන්න මම අවුරුදු 15 ඉඳලා 20 ඉඳලා 30 ඉඳලා 50 ඉඳලා 60 ඉඳලා තුන් වයස ඉක්මවා යන්න පෙර ප්‍රවිෂ්ඨ වෙන්න අවශ්‍ය කරුණු තේරුම් ගැනීම සවන් දීමයි. බුදුන් වහන්සේට හෝ බුද්ධ ශ්‍රාවකෙක් පැහැදිලි කරන්නා වූ ධර්ම විනය තේරුම් ගැනීම තමයි සවන් දීම. එදාටත් අදටත් බුද්ධ ශ්‍රාවකෙක් ඉහාත්ම වශයෙන් ජීවිතය දුකින් තර ගැනීම සඳහා අනුගමනය කරන්න ඕන ආර්ය ප්‍රතිපදාව දේශනා කරනවා. සවන් දී ඔබ මොකද කරන්න ඕන කියලා තේරුම් ගැනීම තමයි තවත් සාරාංශ කරලා කියනවා නම් සවන් දීම. සවන් දීලා සම්පූර්ණයෙන් පස්සේ තමයි යුද්ධයට මුහුණ දෙන්න පුළුවන් කමක් තිබෙන්නේ. දැන් ඊට පස්සේ අත්ගොව විශ්ෙන් මොකද කරන්නේ? අත්තා මෙහෙවනවා. කොහාටද? සංග්‍රාම භූමියට. සංග්‍රාම භූමියේදී නසන කට්ටියක් පෙන්වන්නේ ඇත් අස්සේ බාබල. අන්න. මොකද්ද මේ නසන්න ඕන? ඔන්න දැන් කියනවා. අර ළමා කාලයේ පටන් ධර්මස්සවණේ කාලය කරන කාලය දක්වාම ඔබට මේ බාහිර ලෝකයේ සමග කටයුතු කිරීමේදී උපදින්නා වූ දකින්නා වූ කරුණ අනුව ඇහැට කනට නාසයට ගැටෙන්නා වූ කරුණ අනුව ඇතිවන ඇලීම් ගැටීම් නිසා අදහස් තුනක් උපදිනවා. අන්නර තුන් දෙනා කියන්නේ තුන් දෙනා තමයි පිස්තෝල එල්ල කරන් ඉන්නවා ඉතින් මම ඔබ හිසට. එකකට කියනවා කාම විතර්කේවත් ලෝභය. දෙවෙනි එකට කියනවා ව්‍යාපාද විතර්කේවත් ද්වේෂය. තුන්වෙනි එකට කියනවා විහිංසාව විතර්කය. මෙන්න මේ තුනේදී තමයි බුදුරජාණන් වහන්සේ මනුස්සයින්ට වඩන්න කියලා තියෙන්නේ. මේක වඩන්න නෙවෙයි, මේක තුනීකරණයක වඩන්න කියලා තියෙන්නේ. බුද්ධානුශාසනා පිළිගත්තේ නැත්නම් මේ තුන වඩන එක තමයි කරන්නේ. මේ තුන වඩනවාට පිරිහෙනවායි කියලා කියනවා, කෙලෙස් වඩනවායි කියලා කියනවා, දුකට හේතු වැඩි කරනවායි කියලා කියනවා. නමුත් ඒක බණ දැනගෙන ඉන්න ඕන නැහැ. ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ලෝක මිනිස්සු කරන්නේත් ඒක තමයි. දැන් මේ ආපහු යන පාරනේ. දැන් මේකට වෙනත් සූත්‍රවල තිබෙනවා මේ වඩන පාර. මගේ දේශනාවලින් මම මතු කර ගන්නම් ඔබට කියලා තියෙන uppannam kama vitakkam, uppannam ව්‍යාපාද විතක්කම්, uppannam විහිංසාව විතක්කම්. මේ තුන උපන් වෙලාවේදී මව කුසෙන් ඔබ උපන් වෙලාව නෙමේ
ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ඔබේ සිතට උපන් වෙලාවේදී. ඔබ මොකද කළේ? පිළිගත්තා. ඒ හොඳයි සැපයි සාන්තයි ඒ ප්‍රතික්‍රියා දක්වන්න ඕන දෙයක් ලෙසින් අරින්න ඕන නැති දෙයක් කියලා පිළිගන්නවා. ඒකට කියනවා අදිවාසනය කියලා. ඒක වරදක් කියලා බැහැර කරන්න කල්පනා කරේ නෑ. ඒකට කියනවා නප්පජහති කියලා. ඒ වගේ මේක වීරයෙන් හිතෙන් නැති කරගන්න ඕන එකක් කියලා දන්නේ නැහැ. ඒ නිසා ඒකට කියනවා නවිනෝදේති කියලා. ඒක අවසන් කරන්න ඕන එකක් කියලා හිතුවේ නෑ. නබ්‍යන්ති කරෝති කියලා කියනවා. මේක මහා වදයක් හිතේ තිබිලා ආයනයක මේ හිත ඇතුළට නොයා මේක අවසන් කරන්න ඕන. යලිත් සිතට හට නොගන්නා ආකාරයෙන් නිමාව දකින්න ඕන කියලා ඔබ හිතුවේ නැහැ. මෙන්න මේ පජහති නවිනෝදේති නබ්‍යන්ති කරෝති නානභාවං ගමේති කියන මේක තමයි පෘථග්ජන පුද්ගලයාගේ ජීවන ප්‍රතිපදාව. ඒ නිසා ඔහු කෙමෙන් දුකටපත් වෙමින් යනවා. ධනවතාද දුප්පතාද උගතාද නූගතාද විදේශිකයාද දේශිකයාද ආගමිකයාද අන්‍යාගමිකයාද කියන මේ ભેද මේකට වැදගත් නැහැ. මේ බුදුන් වහන්සේලා අධ්‍යාත්මිකින් පෙන්වන මේ කාරණේ තවත් සවන් දීලා තේරුම් ගන්න. මේක කරන්න නෙමෙයි බුදුන් වහන්සේලා අර පෙන්වන්නේ ඊට පස්සේ දැන් මේ සටනක් තියෙනවානේ මරන්න තියෙනවානේ. ඇතු මරනවා, ඇත් ගොව මරනවා, අස්සයා මරනවා, අස්ගොව මරනවා, වාහනේ මරනවා, වාහනේ පොඩි කරනවා, යෞදේව මරනවා, පාබාල සේනාව. අන්න සටන. අවදි වූ තැන් පටන් ඔබ ඉන්නා වූ ශේස්ත්‍රය තුල පැවිද්දේද, කුරුවෘතියේද, මහමගද, රියදුරුවෘතියේද, වරායේද, වැසිකිලි සෝදනයකේද, ඒ පිළිබඳ පුරුෂිකාර්මයේද ඒ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඔබට මේ කාරණා මුල් කොටගෙන ඔබේ අදහස් වලට නොගැලපෙන විට මේ කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය උපදිනවා. අන්න නැවත ඉපදීමේ දුක. දරුවන්ගේ කාලේ එකක්වත් තිබුණේ නැහැ. තරුණ වෙන්න මේවා තියපුවාම ආපහු වෙනවා. මට ඔය වෙලාවට තමයි ඉන්නවා මැරෙනවා පේන්නේ නැත්තේ කියලා කියන්නේ අරන් ඉපදුනා. මෙන්න මේක තමයි නැවත ඉපදීමේ දුක. මේක නැති කරන්නයි බුදුන් වහන්සේ වදාළේ. නැවත උපත නැති කරන්න. ඔබ හිතන්න එපා මවකෙන් එහා පැත්තට තියෙනක නැති කරන්න කියලා. ඒක සිදු වෙන්නේත් මේක තැබුවාම තමයි. නමුත් මේක නැති කළොත් ඒකත් නැති වෙනවා. මේක මේ උපදින මොහොතේ නැති කරන්න ඕන. අන්න පෘථග්ජන කියන පුද්ගලයාට උපදින මොහොතේ ඒකට එකතු වෙන්න පුරුදු කරා විශාල බලයක් හුරු හිමි. අසුරු ගසන සැනකින්. කියනකොට කියලා ඉවරයි, කරනකොට කියලායි, ගහනකොට ගහලා ඉවරයි, ඔක්කොම කරලා ඉවරයි. මතක් වෙන්නේ උසාවියට ගියන් පස්සේ, එල්ලුම් ගස් ගියන් පස්සේ තමයි මතක් වෙන්නේ. ඒකට කියනවා පශ්චාත්තාපය කියලා. මම පෙර ගියේ වැරදින් පිරිමා පාරකය, ඒ ගිය මගේ අවසානයේ පෝරකය කියලා ගීපදයක් තිබෙන්නේ. ඔය පසුගිය කාලවකවාන වල තිබුණා මේ හිරගෙයින් තොරතුරු කියලා ලිපි වගේක්. ලේඛකයෙක් ගිහින් ඔවුන්ගේ ජීවිත ගැන විමසලා දිනනවා. ඔවුන් ඉතින් සුළු මොහතක ඉවසීමක් නැති කර ගැනීම තුළ සිදු වුණා වූ හානිය ගැන කියලා දැන් පශ්චාත්තාපයටපත් වෙනවා. අන්න වැරදි බව දැක්කේ නැති නිසා දැන් දුක් විඳින්න ඕනානේ. අන්නේ පස්සේ පසුතැවිලි වෙන්න සිදු වෙන දේවල් කරන්න එපා කියලානේ පෙන්නන යංකත්වා අනුතප්පති. යමක් කොට පස්සේ තැවෙන්න වෙනවද ඒක කරන්න එපා කියලානේ තියෙන්නේ. නමුත් එපා කිව්වට කරන්න බෑ. ඒක බලවත් වෙන විට ඒක නොකරන්න අවශ්‍ය දිනු කරාපු සිහියක් තියෙන්න ඕන. මේ සිහිය මම දකිනවා වැරදි කියලා පිළිගත්ත පුද්ගලයාට වැරද්ද කරාම හවසට නැත්තම් හෙට මතක් වෙන්න පුළුවන්. ඒ හෙට මතක් වෙන පුරුද්ද ගේන්න ඕන අද දක්වා, මේ මොහොත දක්වා. කරන ගමන්ම මතක් වෙන්න. තව එහාට යනකොට කරන්න ඉස්සෙල්ලා මතක් වෙලා වලක්ව ගන්න තැනට ගේන්න වෙනවා. මෙන්න මේ සතිය දියුණු කිරීමෙන් මේක වළක්වන්න පුළුවන් කියන එක තමයි බුදු සමය පුරාම උගන්වන්නේ. සතිපට්ඨානෙන් නිවන් ලැබෙනවා කියලා කතා කරන්නේ ඕක තේරුම් ගත්තම. නමුත් අපිට එතෙන් එන්න බැරි වුණා. අපි සතිපට්ඨාන කියන්නේ හුස්ම ඉහළ පහළ ගන්න එක දිහා මැරෙනකම්ම බලන් ඉන්න එක කියලා හිතන් ඉන්නවා. ඒක මේ සඳහා අවශ්‍ය අයන්න නැත්නම් ආරම්භක ප්‍රතිපදාව පමණයි. අරක තබා ගන්න. මෞකසෙන් බිහි වුණා ජීවිතාවදාස දක්වා මේ යනවා, ජීවිතාවසානයේදී මේ යනවා. නමුත් ඔබ හුස්ම ගන්නවා. කවදාවත් බැලුවද? බලන්න ඕනේ නැහැ. අවශ්‍ය ආකාරයට හුස්ම දැන් මම මේ ධර්ම දේශනා කරමින් ඉන්නවා. අවශ්‍ය නම් හුස්ම ගැන බලන්න දෙයක් නැහැ. නමුත් මේ සරල දේ, ලෝභයක්, මෝහයක් නැති මේ දේශයක් නැති මේ සරල දෙයට සිත යොමු කිරීමෙන් ආරම්භ වෙනවා. සිතේ මොකද්ද? ඇතුළු වෙනවා, දැනෙනවා.
පිට වෙනවා දැනෙනවා. අන්න දැනෙනවා කියන එක වෙනම දෙයක් නේ. ඇතුළු වීම වෙනයි පිටවීම දෙනයි දැනෙන්නේ සිහියට. මේ දැනීම එතනින් පටන් අරගෙන ඉරියව් පතන ඔස්සේ සහ තවත් කාරණා ඔස්සේ ගෙනෙන්න වෙනවා. මෙන්න මේ කාම විතර්කයට, ව්‍යාපාද විතර්කයට, විහිංසා විතර්කයට උපදිනකොට එතෙන්න ගේන්න ඕන. ගෙනත් පරණ කලේ මායя කියන විදිහට ගහ ගන්න බැන ගන්න කපා ගන්න කොටා ගන්න එක ඒකට පමාව කියනවා. දැන් න අදිවාසේති පිළිගන්න එපා. එකතු වෙන්න එපා. මේකට මම හොඳ කතාවක් කියලා දෙන්නම් ඔබට. ඔය සමාජයේ මව්පියන් දූ දරුවන් එකට ඉන්නකොට ඔය අවුරුදු 16 නැත්තම් තවත් කාරණාවලදී ඔතෙන් එනවා ඔය ටිකක් කට හැකර කෙනෙක්. දෙපැත්ත කැපෙන වචන කියලා පුරුදු කෙනෙක්. එවදින් උඩින් වචනයක් කියනවා ඇතුළතින් මොකක් හරි කියන්නේ නොගැලපෙන දෙයක්. මේක අම්මටත් තේරෙනවා තාත්තටත් තේරෙනවා. තමට දරුවන්ට තේරෙන්නේ නැහැ. ඉතින් එතකොට මෙයාට කියන්න හිතනවා ඒකට උත්තරේ. නමුත් කියන්නේ නැහැ. දරුවෝ ඉන්න නිසා හෝ Taman ගුරුවරයෙක් හෝ පියන් නිසා. එතකොට කියනවා මොකටද මම කියන්නේ? කිව්වා කියලා හිතේ තියාගනින් කියලා. ඒ කියන්නේ අපිට හිතට එන දේ වළක්වන්න පුළුවන් කමක් තිබෙනවා. ඒ අම්මයි තාත්තයි කළේ ඒක වළක්වන එක. මෙන්න මේ වගේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්කට එකතු වෙන පුරුද්ද දියුණු කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මම දකින්නේ ලෝභ, දේශ, මොහ ඡය කිරීමෙන් නිවන් ලබන්න පුළුවන් ඇරුණාම ලෝකේ බාහිර වැඩ මොකක්වත් නවත්තන්න ඕන නැහැ. අනිත් හොඳ දේවල්. යහපත් ක්‍රියාකාරකම් මොකක්වත් නවත්තන්න ඕනේ නැහැ. තව තවත් මේ සමාජයට Tamanට තියෙන හැකියාවට, ආර්ථිකයට, සමාජය දක්වන ලෙඩියාවට, කරුණාවට ගැලපෙන පරිදි ඕන තරම් කරන්න පුළුවන්. නමුත් මේ තුන නම් කරන්න එපයි කියලා තිබෙන්නේ. අන්න අවේරෙන්නච අක්ඛෝදේන ලෝභ නොකිරීමෙන්, ලෝභ දෝදේශ නොකිරීමෙන්, මොහ නොකිරීමෙන් සංසිඳනවා. මෙන්න මේකට තමයි මේ සටන කියලා කියන්නේ. දැන් ඇතා අර ඉස්සරහට එන සියලුමය මරනවා. අන්න කාම විතර්කේ මරන්න ඕනේ, ව්‍යාපාද විතර්කේ මරන්න ඕනේ, විහිංසා විතර්කේ මරන්න ඕනේ. අර නාදිවාසේති පදහෙත් කියලා. මරන්නේ කොහොමද? සිහිය පාවිච්චි කොට එකතු නොවීමෙන්. එකතු වීමේ පුරුද්ද පමාද විහාරීත්වයයි, එකතු නොවීමේ පුරුද්ද මොකද කරන්න ඕන දැන්? ඔන්න අර ගෙනාපු සිහිය. සාමාන්‍යයෙන් අපි මෙහෙම හිතමුකෝ. යම් කිසි මාර්ගයක මේ හොරබඩු යනවා. එතකොට ඒක දැනෙනවා පොලිසියට කොහෙන් හරි ඔත්තුවකින් හම්බ වෙනවා. හොරුන්ට නොදන්නවා රැකලා ඉන්නවා රාත්‍රියේ. එතකොට තේරම අල්ලා ගන්න පුළුවන් නේ. අන්න ඒ වගේ මේ Taman හදාගත්ත දුර්වලකම එදිනෙදා ජීවිතයේදී ගුරුවරයාට නම් දරුවන් නිසා, මව්පියන්ට නම් දරුවන් නිසා, සහෝදරයාට නම් සහෝදරයෝ නිසා, එහෙම නැත්නම් වාහනයේ ලෝනකට රියදුරාට මගියන් සහ අනිකුත් විනය විරෝධී රියදුරන් නිසා, ස්වාමියාට නම් සේවකයන් නිසා සහ මෙකී සහ නොකී එක ආගමිකට නම් අන්‍ය ආගම කෙරෙහි විරුද්ධයක් තිබුණොත් ඒකේ සංකේත දැකීම නිසා මේ විදිහට මේ අවස්ථාවවලදී මේ තමන්ගේ හිත ඇතුලේ තියෙන එකයි උපදින්නේ. බාහිරයක වැඩිකාරය නෙමෙයි, බාහිරයක පුංචි සිද්ධියක් විතරයි ප්‍රත්‍යක්. ඒක ලෝකේ කවදාවත් නවත්තන්න බෑනේ. අටලෝ දහම හරි මේ ආගමික සංකේත ලෝකෙ තියෙන එක හරි නවත්තන්න බෑ. තම තමන් ඒවට ගෞරව කරනවා අනිත් අය. නමුත් අපි ඒවා උණක් බවට පත් කරගත්තොත්, එහෙම නැත්නම් තමන්ගේ හිත නොසංස්කරණ දෙයක් බවට පත් කරගත්තොත් උදේ ඉඳලා රැ වෙනකල් මොකද කරන්න ඕනේ? දැවිලා තැවිලා ඉන්න වෙනවා අරවත් එක්කලා. දැන් මේ දුක ලෝකෙද තියෙන්නේ, තමන් ගාවද තියෙන්නේ? අන්න දුක හේතුව මේක දැක්කහම ඕක නැත්නම් දුක නැති උතන. ඒකට මාර්ගය ගන්න ඕනේ. දැන් ඉතින් තිත්තන්තරන් නිසින්නවා සයනවා කියන ඉරියව් හතර කර්ණ සූත්‍රයේ පෙන්ලා තියෙන ඕකටයි. හතර ඉරියව්වේදීම තමන්ගේ වැඩ කරන ගමන් මේ අතුලිතින් එන්නා වූ මායයට ඉඩ නොදී එකතු නොවීමෙන් ඡය කරන්න. මතක තබා ගන්න ඕන කාරණාව. ඔන්න භාවනාව. සතිය වඩන්න ඕන කාම විතර්කයේදී ඒකට එකතු නොවි බැහැර කරන්න, ව්‍යාපාද විතර්කයේදී ඒකට එකතු නොවි බැහැර කරන්න, විහිංසා විතර්කයේදී එකතු නොවි බැහැර කරන්න. ඔන්න මායාව මම මෙයාට ඉඩ දෙන්න හොඳ නැහැ. ආරම්භීතා පහසු වෙන්න පුළුවන්. නමුත් දියුණු වෙන්න 101 සිට එහාට මෙයාට මේ සිහියට හොරෙන් යන්න බැරුව යනවා. අන සංග්‍රාම භූමියේ ඇත්තු අස්සයෝ රිය පාබල සියලු දෙනා නසනවා වගේ ඔබ කාම විතර්ක, ව්‍යාපාද, විහිංසා විතර්ක සෝවාන් සිට මහත් දක්වා පිළිවෙලින් සතර ඉරියව්වේදී සතර මඟ ඵල පිළිවෙලින් මේක තමයි බුදුහාමුදුරන්ගේ භාවනාව නැත්නම් යුද්ධය.
සටන සතුරන් පරාජය කිරීම. කාටද? භික්ෂුවට, භික්ෂුණියට, උපාසකයාට, උපාසිකාවට. ඒ ආර්ය ශ්‍රාවකයෙකුට ඕන කෙනෙකුට. මේ සමාජයේ මෙතෙන්න එන්න ඕනේ. බුදුරු බණ කියලා තියෙන කැලයට ගියාට මහා රහත් වෙන්න විතරක් කියලා හැම හිතන්න එපා. බුදුරු බණ කියලා තියෙන්නේ දැන් ඉවරයි එක අනාගත බුදුරයයි මේක කරන්න කියලා හිතන්නත් එපා. බුදුරු බණ කියලා තියෙන්නේ තේරුම් ගන්න පුළුවන් මිනිස්සුන්ට තමන් ගත කරන ජීවිතයේ මේ ත්‍රිවිධ විතර්කේ නසා ගැනීමෙන් සුවසේ ජීවත් වෙන්නට මතක තබා ගන්නට. හරි. එහෙනම් ඔන්න දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේකුත් තියෙනවා. ඒකට මේ සංග්‍රාම භූමිය තව එකක් තියෙනවා. ඇතා මොකද කළේ? යුද්ධයට ගියාපුවම ඇතාට ඊපාරවල් එනවා, කඩු පාරවල් එනවා, පොරව පාරවල් එනවා. එහෙම නැත්නම් ඔහු බය ගන්නන්නට වාදනය යොදනවා. සංග්‍රාම ගී නෙවෙයි, ඔහුව බය ගන්නලා එලව ගන්නට. බෙරහඬ හෝ තවත් ඒ වගේ සක්පෙමිනහා කාරණා වලින් තිත ගන්නලා එලවන්න. නමුත් ඒ ඔක්කොම ඔහුව බය ගන්න තියෙන එකක් වශයෙන් බය ගන්න නැතුව ඉස්සරහට ගියොත් තමයි දිනන්න පුළුවන් වෙන්නේ. ඒ ඉවසීම කාන්ති. ඔබට අවදි වූ තැන් පටන් නින්දට යනතුරු මේ කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ උපදින අවස්ථාවේ දෙනවා. ආහාර ගැනීමේදී, පුද්ගලයන් සමග ඇසුරු කිරීමේදී, බඩු මිල ඉහළ යාමේදී, බඩු මිල පහළ යාමේදී, තවත් කෙනෙක් දොස්බස් කීමේදී, තවත් කෙනෙක් අපහාස කිරීමේදී මේකී සහ නොකී. ඒවා උපන් වෙලාවට ඒකට එකතු වෙන්න එපා කියලා තියෙනවා. යරුණාම පස්සේ වෙලාවක මේ දැන් ගහලා පස්සේ මතක් කරන්න කියලා නෙමෙයි පෙන්නන්නේ. මතක තබා ගන්න ඕන කාරණා. එහෙනම් ඒක අවදි වූ තැන් පටන්ම අවසන් නින්දට යනතුරු. ඒ වගේම සිතෙන් ඉවර වෙලා යනතුරුම, බැහැර යනතුරුම ඔබට තියෙනවා කාන්ති. ඇතු ඉවසව නිසා තමයි දැන් ඇතෙකුට සාමාන්‍යයෙන් ඉතල පාරක් ඇදුණයි කියලා සද්දයක් ආවේ කියලා මැරෙන්නේ නැහැ. ඒක දරාගෙන ජයග්‍රහණය කළා යන්න ඕනේ යුද්ධ දිනන්ට නම්. අනේ වගේ ඔය බාහිර සිදුවෙන සිදුවීම් ලෝකේ හැමදාම සිදුනවා. ඒ නිසා ඔබ ඒව නිසා දුක් ගෙනත් දෙන්නේ ඒව නෙවෙයි. ඔබ ඒව නිසා කරදරයක් බවට පත් කර ගන්නා වූ ඔබේ විතර්ක තුන. අන්නේ අවස්ථාවේදී ඉවසීමෙන් සෙව නිශ්චය කරනවා කියන්නේ ඒකයි. දරා ගැනීමෙන්, ප්‍රතික්‍රියා නොදැක්වීමෙන් ඡය කරන එක. අතහැරීම. එකතු වෙන එකට තමයි ධර්මයේ තුල සංස්කාරයන්ගේ නිස්කාත්ම වශයෙන් ගැලීම කියලා පෙන්වලා තිබෙන්නේ. හැම එකටම එකතු වෙන එකට. ඒ කියන්නේ ඒක මගේ සහ මම සහ මගේ ආත්ම කොට ගැනීම, ලෝභය, ද්වේෂය, මෝහය. එකතු නොවීමට තමයි පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලනවා කියලා තියෙන්නේ. කලප ගන්න මෙතෙන්ද. ඒ මොහොතක් පාසාම ඔහුට අනිකුත් යහපත් වැඩ කරන ගමන් මේ වැඩේ කරන්න පුළුවන් සතිය තියෙනවා නම් දකින්නවා නම්. ඔන්න යථාගේ ඊවසීමේ චරිත ලක්ෂණ බුදුසමයේ මිනිසුන්ට පෙන්වලා තිබෙනවා. ඒ ත්‍රිවිධ අවස්ථාවේදී සංග්‍රාමයේ කියන්නේ ඒකනේ. සංග්‍රාම භූමියේ යසන්න ඕන. මේ සටන් සංග්‍රාමයේදී මේ ත්‍රිවිධ විතර්කයේදී ඒවට ප්‍රතික්‍රියා දක්වන්න නොයාමෙන්, දරා ගැනීමෙන් ඡය වෙන්න අරින්න ඕන. එකතු වීමෙන් බලවත් වේ, දරා ගැනීමෙන් ඡය වේ. මේක වෙනත් ධර්ම දේශනාවක අපි පැහැදිලි කරන්නම්. පෙන්වලා තිබෙනවා මීට පෙර කරන ආකාරය ඔය පෙළ දහම් කියලා එකක් තියෙනවනේ ත්‍රිපිටකේ. අය පෙළ දහමක් මාර්ගයෙන් ඔබේ සිත තුළ මේක සිදු වෙන ආකාරය අද පැහැදිලි කරන්න ගියොත් කාලය මදි වෙයි කියලා හිතනවා. ඒ නිසා එහෙම ගන්නෙ. ඔන්න කරන්න ඕන කාරණාව. අවසානයේ දක්වාම එතකොට ඡේවි අනතුරුම චිත්තාභ්‍යන්තරේ නැති දවසට මොනම වදයක්වත් නැත්නම් දක්වා තේරුම් ගන්න පුළුවන්. මේ එතෙක්ම ඔබට ඇතාගේ චරිතේ රඟපාන්න සිද්ධ වෙනවා. අනතුරුව ඇත්ගොව්වා කිව්වොත් එහෙම යන්න කියලා යන පැත්තට යන්න ඕන. ඔබත් මේ ගමන් මගේ පවින් අපායේ ගිහින් ඇති. පිනෙන් දිව්‍ය ලෝකෙ යන්නත් හිතාගෙන ඇති. ඔබේ ගමන් මඟ. නමුත් මේ ටික කළොත් යන්න තියෙන්නේ වෙන මාර්ගයක. අන්න යන්න ඕන මාර්ගය. ඒක ආර්ය මාර්ගය කියලා කියනවා. ඒ වගේ මේකට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ධර්මස්සෝණින් තුනී කර ගැනීමෙන්, විනාශ කර ගැනීමෙන්, අර කාම විතර්ක, ව්‍යාපාද, විහිංසා විතර්ක ඉවසා දරා ගැනීම තුළ කාමරාග ව්‍යාපාද තුනී කර ගැනීමෙන්, අනතුරුව විනාශ කර ගැනීමෙන් අලුත් පාරක්. ඔය එක්සස් කරගත්තා වොත් යන පාරට කියනවා පවෙන් භවගාමි, පිනෙන් භවගාමි, ධානයෙන් භවගාමි සසරට යන පාර. ඒක මෙතරම් කල් ගිහින් තියෙනවා ඔබ. නමුත් ඔබ මාර්ගඵල පිළිවිල් නිවනට ගිහින් නැහැ. ඒ තමයි අලුත් පාර. මේ පාරේ යන්න පුළුවන් අර වැඩේ කරනකොට. යන්නේය.
එතකොට අර වැඩේ කළොත් විතරනේ යන්නේ. නිකන් යන්නේ නැහැ. ඉතින් බලන්නකො පහන සංඥාව අරන් මේක නෙවෙයිද තියෙන්නේ කියලා. ඔය ගිරිමානන්ද සූත්‍රය කියලා එකක් තියෙන්නේ. ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා කතමාචානන්ද පහන සංඥා. මං ඉස්සෙල්ලා පෙන්නවා අපහන සංඥා. මේ ත්‍රිවිධ විතර්කයේදී ඒවා බාර ගන්න එක, ඒකට කියනවා අදිවාසීති කියලා, හොඳයි සපයි කියලා බාර ගන්න එක. බහැර නොකරන එකට නප්පජහති කියනවා. හික්මවන්නේ නැති එකට විනෝදීති කියනවා. අවසන් කරන්නේ නැති එකට නබ්‍යන්ති කරෝති කියනවා. යලි චිත්තාභ්‍යන්තරයට නොතබා අවසන් නොකරනවට අනභවං ගමේති කියනවා. ඒක පෘථග්ජනයාගේ පාර පෙළ දහම. දැන් ඔබට නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති අන්න ඔබට පාර. මේ පාරේ යනකොට නොෂේ වෙන්න ගන්නවා. ෂේන මොහොතක් පාසා ඔබ ආරි මාර්ගය යන. බලන්න ආරි ශ්‍රාවකයට හරියන්නේ නැද්ද කියලා. ආරි ශ්‍රාවකයට හරියනවා. එබැවින් මේ සමාජයට මේ දේ තේරුම් අරගෙන බුදුර හෙළි කළා වූ මේ දහම් පිළිවෙත තේරුම් අරගෙන නාග සූත්‍රයෙන් හරි තවත් ඕන එකකින් අපි කියන සූත්‍රවල හැම එකෙම ඔක තිබෙනවනේ. ඒ සූත්‍රයක් මගින් මේ චරිත ලක්ෂණ හතර නම් ඇති කරගන්න වෙනවා. කුමක්ද? පළමුව සවන් දිය යුතුයි. ඒ කියන්නේ අනුසෝතගාමී ප්‍රතිපදාවෙන් Tamanට දුක දෙන හැටි තේරෙන්න වෙනවා. ලෝකේ දුක නැහැ Taman හදාගන්න හැටි. දුකයි හේතුවයි තේරෙනවා. අනුතරු ඒ දුකින් මිදීම සඳහා ගත යුතු මාර්ගයේ යන්න වෙනවා. එකට කියනවා සටන ආරම්භ කරනවා. එතකොට සංග්‍රහ භූමියේ සටම ත්‍රිවිධ විතර්කය බැහැර කිරීම තමයි මේ සූත්‍රයට අනුව සටන. එතකොට ඒ සඳහා පරණ පුරුදු පාරේ යන්න හිත නොදෙන එක. ගැහුවොත් ගැහුවා, බැන්නොත් බැන්න, පලිගත්තොත් පලිගත්ත, ගමින් එලවන්න ඕනේ, ඒ සම්පත්තික උදුර ගන්න ඕන, පෙස්සමක් ගහලා දුකටපත් කරන්න ඕනේ. එහෙම තියෙනවා. මට මතකයි මේ ළඟදී කෙනෙක් මට කිව්ව කතාවක්. සංගුසි කෙනෙක් රැකියාවකට යන්න ගිහින් ඒ පිළිබඳ සුදුස්සෙක් යා. නමුත් ගමෙන් පෙස්සමක් ගිහිල්ලා කතා කරලා බලපුවාම මට ඊර්ෂ්‍යාවක් ඇති වුණායි කිව්වා. එතකොට වැරදක් නෑනේ. වරදක් ඇතුව නෙමෙයි. අන්න ඒක තමයි අර ලෝභය කියන්නේ. හේතුවක් නැතුව ඔබ වුණ පහත දාන්න කල්පනා කරන එක තමයි අකුසලයක් ඒ බරපතල. දැන් අපේ සමාජයේ අනවින කොඩවින හදුවින කරන කට්ටිය මොනවද කරන්නේ නැත්තේ එහෙනම්? පව් නෙමෙයිද කරන්නේ? අන්න තේරුම් ගන්න වෙනවා අපිට. එහෙනම් ත්‍රිවිධ විතර්ක බැහැර කරන්ට එන දේවල් ඉවසන්න වෙනවා. ඒ ඉවසා ගැනීමේදී අනතුරු මොකද ඔබට ලැබෙන්නේ? ක්‍රමයෙන් මේ ලෝභක්කේ, දේසක්කේ, මොහක්කේදී මාර්ගඵලලාභීත්වයෙන් පිළිවෙලින් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඒ තමයි ආයතු මග අලුත් පාරක්. භවගාමී නෙවෙයි, ඒක භව නිරෝධගාමී මාවත. මේවා ගෞතම සාසනය තුළ මිනිසුන් තුළින් සිදුවිය යුතු දෙයක්. මේවා නැති නිසා තමයි අනාගත බුදුන් බලාපොරොත්තු වෙමින් ඉන්නේ. පැහැදිලි කරගන්න බැරි නිසා සහ අනුගමනය කරගන්න බැරි නිසා. මේවා කරනවා නම් මිනිස් සමාජය හැදෙනවා. බුදුන් බලාපොරොත්තුනේ ඒක අපි කරන්න ඕනේ ඒක. මේක අපි කරනවා නම් බුදු සාසනය රකින්න දෙවියන්ට බාර දෙන්න ඕන නැහැ. ඕක කරන්නේ නැති මිනිස්සු තමයි දෙවියෝ ඉහළ තැනකින් තියාන දෙවියන්ට බාර දීලා අපි අතපොරවන් ඉන්න හදන්නේ. මේ වැඩේ කරනවා නම් අපි බුදු සසුන රකින්නේ ඒ අනුශාසනාවනේ. රකින්නකොට අපි පිරිසුදු වෙනවා. එතකොට මාතලි අර සදහවන්ත උපාසකතුමාට වැන්දයි කියලා කියනවා. ඒ ගහට්ටා පුඤ්ඤ කරා සිලවන්තා උපාසකා ධම්මේන දාරම් පෝසෙන්ති. ගෘහස්ත පින් කරන එහෙම නැත්නම් දරුවන් මව පෝෂණය කරන මෙයාට වඳිනවයි කියලා කිව්වයි කියලා. අන්න ඒ වගේ දෙවියන්ගෙන් වඳිනු ලබන්න පුළුවන් මිනිස්කමක් තිබියදී මේ මොකද කරන්නේ? අදාළ කරුණු තේරුම් ගන්නා වූ පිරිස ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි සමාජය තුළ බහුල වේවා කියන ප්‍රාර්ථනා කරමින් අනුගාමී ප්‍රතිපදාවට එන්න අවශ්‍ය ශක්තිය මෙම ධර්ම දේශනාව ඇතුළු ඔබට නර්මණ්ඩ සවන් දෙන ලැබෙනා වූ ධර්මානුශාසනාවලින් ලැබේවා. මේ රට දැහැමි ජීවිතයක් බවට පත් කරන්නට ඔබ අප හැම දෙනාගේ උත්සාහය එකතුවෙන් ලබන උත්සාහය සාර්ථක වේවා කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. සාදු සාදු සාදු. අද ධර්මානුශාසනාව රංග ශ්‍රී ලංකා රූපවාහිනී නාලිකාවෙන් ප්‍රචාරය කිරීම සඳහා අලව්ව මහරච්චිමුල්ල කොස්සින්න යන ලිපිනෙහි පදිංචි RST බණ්ඩාර මහත්මයාගේ සදහපර දායකත්වය ලැබී තිබෙනවා. මීට 30 වසරකට පෙර 1992 ජනවාරි මාස 10 වෙනි දින පරලොසපත් වන්නට යෙදුනා වූ RST බණ්ඩාර පුතණුවන්ට
වසර 20කට පෙර 2002 11 වන මාස 14 දින පරලෝසෙපත් වන්නා වූ ආර්.එස්. බණ්ඩාර පියාණන්ටත් වසර 31කට පෙර මිය ගියා වූ ප්‍රියන්ත සරත්චන්ද්‍ර ඉන්ද්‍රසූරිය පුතණුවන්ටත් පවුලේ නමින් මියගිය සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ටත් මියගිය රණවිරුවන්ටත් ගීත් ගුණ සිහිකොට අවශ්‍ය කෙනෙක් නැත්තම් පින් අනුමෝදන් කිරීම අරමුණ බවට පත් වෙනවා. ඒ වගේම පවුලේ සුජීවත්ව සිටිනා වූ අනුග්‍රහක බෞතුන් ඇතුළු ඥාතිහිත මිත්‍රාදීන්ටත් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ සමග ධර්ම අවබෝධයෙන් අනුගමනීය ප්‍රතිපදාවට පත්වීමට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ධර්මදේශනාව සඳහා මූල්‍ය දායකත්වයේ දරා ධර්මදේශනා කරවා ගැනීමෙන් විකාශනය කරවා ගැනීමෙන් ධර්ම ශ්‍රවණයෙන් ජනිත කරගත්තා වූ සකල දානිසංසයන් මත පිහිටා හිතින් සඳහන් කළා වූ පරලොස්පත් ඥාති වර්ගය ඇතුළු නමසෙන් සඳහන් කළ නොකළ හැම දිනාගේම ගුණ සිහිපත් කරන්න පින් කැමති කෙනෙක් නැත්නම් පින් අනුමෝදන් විය හැකිනම් අනුමෝදන් වෙත්වා. පිනින් මද ජීවිත පිනින් පුරවාගෙන දුකටපත් ජී දුකින් අතුරුදවාගෙන ඔවුන්ටත් මතුපදිනා භවයකදී මිනිසත් බව ලැබ මේ අපි පෙන්වපු මාර්ගයේ තේරුම් ගන්න ලැබීම තුළින් සවන් දී සටන් කොට ඉවසා අදාළ තැනට යන්න අවශ්‍ය මඟ තේරුම් ගන්නට ලැබීම තුළින් ඔවුන්ටත් ඉහාත්ම වශයෙන් නැත්නම් ගෞතම සසුන තුළදීම ඔබට ඉහාත්ම වශයෙන් සහ අනිත්‍යයට ගෞතම සසුන තුළදීම සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සෙන් සැනසෙන මං පෙත් විර ගන්න හේතු ආසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සාදු සාදු සාදු. අනුග්‍රහක බාතුන් වශයෙන් කටයුතු කළා වූ හැම දිනාටත් ධර්මශ්‍රවණය කළා වූ ශ්‍රවණය කළා වූ හැම දිනාටම මෙම කරුණාවබෝධය ඔබගේ ජීවිත මෙලොව වශයෙන් තවදුරටත් නිදුක් නිරෝගී සුවපත් කරත්වා දීර්ඝායු සම්පන්න කරත්වා රැකියා ආදී කටයුතු සාර්ථක කරත්වා අනාගත බලාපොරොත්තු ඉටු කරත්වා ඔබ තුළ පවතිනා වූ දුර්වලකම් විනාශ කරගන්න ලැබීම තුළින් ඉහාත්ම වශයෙන්ම නිවන සැනසෙන මං පෙත් විවර කරගන්න හේතු ආසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි.